ආයුබෝවන් දරුවනේ මම සුරංගස මේට කලින් පාඩමකින් අපි සාකච්ඡා කෙරුවා 6 ශ්‍රේණිය ගණිතයේ පෙළ පොතේ 4 වෙනි පාඩමේ කොටසක් අපි මීට කලින් සාකච්ඡා කෙරුවා 4 වෙනි පාඩම කියන්නේ කාලය. හොඳයි. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් මෙම පාඩමේ තවත් කොටසක් සාකච්ඡා කරනවා. හොඳයි. අද අපි මුලින්ම කතා කරන්න යන්නේ සම්මත ආකාරයෙන් දිනය දැක්වීම. දැන් අපි දිනය දක්වන්න ඕන සම්මත ආකාරයක් තියෙනවා. ඒ ආකාරය තමයි පළමුව අපි වර්ෂය කියන්න ඕනේ. ඊළඟට දෙවනුවට අපි කියන්නේ මාසය, තෙවනුව නැත්තම් තුන්වෙනියට අපි ලියන්නේ දිනය. එහෙනම් මුලින්ම වර්ෂය ලියන්න ඕනේ. ඊළඟට තමයි මාසය එන්නේ. ඊළඟට දිනය. හොඳයි. අපි බලමු උදාහරණයක්. අපි හිතමු උපුල් කියලා ළමෙක් ඉන්නවා. එම ළමයාගේ උපන්දිනය අපි හිතමු 2010 ජූලි 20. අපි හිතමු 2010 ජූලි 20 තමයි උපන්දිනය තියෙන්නේ. දැන් මේ උපුල්ගේ උපන්දිනය සම්මතාකාරයෙන් දක්වන්නේ කොහොමද? උපුල්ගේ උපන්දිනය එන මුලින්ම අපි අවුරුද්ද ලියන්න ඕනේ, වර්ෂය ලියන්න ඕනේ. එහෙනම් 2010. ඊට පස්සේ අපි පොඩි ඉරි කෑල්ලක් ගන්නවා මෙහෙම. ඒතර ජූලි කියන්නේ 7 වෙනි මාසය. එහෙනම් අපි ඉලක්කම් දෙකකින් පෙන්නන්න ඕනේ 0.7 කියලා. ඊළඟට දිනය. ඉරි කෑල්ලක් ගහලා දිනය 20 මෙහෙම පෙන්නනවා. දිනය තනි ඉලක්කමක් වුණත් අපි ඉලක්කම් දෙකකින් පෙන්නන්න ඕනේ. උදාහරණයක් විදිහට මෙතන දිනය 5 වුණා නම් අපි මෙතන ලියන්න ඕනේ 0.5 කියලා. හොඳයි. අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ කාලය මනින ඒකක අතර සම්බන්ධය. මේ සම්බන්ධතා කිහිපයක් තියෙනවා. අපි මුලින්ම බලමු මිනිත්තු සහ තත්පර අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්නවා මිනිත්තු එකක් කියලා කියන්නේ තත්පර 60කට. තත්පර 60ක්. මේක අපිට කොටු කරගන්න පුළුවන්. මෙන්න නම් මිනිත්තු සහ තත්පර අතර සම්බන්ධය අපි මෙතන සඳහන් කරලා තියෙනවා. මිනිත්තු එකක් කියන තත්පර 60. හොඳයි. අපි බලමු මේකේ යොදා ගැනීමක් නිදසුන් මගින්. හොඳයි. මෙන්න පළවෙනි නිදසුන. පහත සඳහන් එක් කාලය තත්පර වලින් දක්වන්න. මම මුලින්ම දෙනවා මිනිත්තු 1. මිනිත්තු 1. හොඳයි. දැන් ඔයගලන්ට කියන්නේ මේ පෙන්වන කාලය තත්පර වලින් ප්‍රකාශ කරන්න කියලා කියන්නේ, තත්පර වලින් දක්වන්න කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා කෙලින්ම මේ අර්ථ දැක්වීමෙන් අපිට එනවා මිනිත්තු එකක් කියන තත්පර 60ක්. එහෙනම් මෙතනත් ඒකමයි ලියන්න තියෙන්නේ. මම යටින් ලියනම් ආපහු මිනිත්තු 1 කියලා කියන්නේ තත්පර වලින් නම් 60යි. දෙවෙනි ප්‍රශ්නය. මිනිත්තු 7. හොඳයි. දැන් ඔයගලන්ට පේනවා මිනිත්තු එකක් කියන තත්පර 60ක්. එහෙමනම් මිනිත්තු තත්පර බවට පත් කරන්නේ 60න් ගුණ කරලා. දැන් මෙතන දීලා තියෙන්නේ මිනිත්තු 7ක්. එහෙනම් මේ මිනිත්තු 7 අපි තත්පර වලට පෙරලන්නේ කොහොමද? 7 ගුණ කරනවා 60න්. ඔයගලන්ට පේනවා මේ පැත්තේ තියෙන 1, මේ පැත්තේ තියෙන 60. එතකොට මිනිත්තු පැත්තෙන් තත්පර පැත්තට යන්නේ නැත්නම් එක තියෙන පැත්තෙන් 60 තියෙන පැත්තට යන්නේ 60න් ගුණ කරලා. එහෙමනම් මිනිත්තු තත්පර කරන්නේ කොහොමද? 60න් ගුණ කරලා. උත්තරේ ලැබෙනවා එහෙනම් තත්පර මෙතන 7 වරක් 6 42යි. පස්සේ මේ බිඳුව දානවා අපි. එහෙනම් පිළිතුර වෙන්නේ තත්පර 420යි. අපි බලමු තවත් නිදසුනක්. මිනිත්තු 40. තත්පර වලට හරවන්නයි ඕනේ. එහෙනම් අපි කලින් කතා කරා වගේ මිනිත්තු තත්පර කරන්නේ 60න් ගුණ කරලා. එහෙනම් තත්පර අපි කරන්නේ මෙන්න මේ 40 ගුණ කරනවා 60න්. තත්පර එහෙනම් මේ බිඳු දෙක පැත්තකින් තියන්න මොහොතකට 4 වරක් 6 24යි. දැන් දාන්න අර බිඳු දෙක. එතකොට 2400යි. හොඳයි. අපි බලමු තවත් නිදසුනක්. දෙවෙනි නිදසුන. පහත සඳහන් එක් කාලය මිනිත්තු වලින් ප්‍රකාශ කරන්න. ඒකේ දෙන පළවෙනි කාලය තත්පර 60. දැන් ඔයගන්න පේනවා දැන් මෙතන දීලා තියෙන තත්පර වලින් අපිට පෙන්වන්න කියන්නේ මිනිත්තු වලින්. අර කලින් කරපු දේ අනිත් පැත්තට කරන්න වෙලා තියෙන්නේ. කලින් අපි කෙරුවේ මිනිත්තු තත්පර කරන එක.
දැන් තත්පර වලින් දීලා තිනවා මිනිත්තු වලට හරවන්න කියලා කියන්නේ. එහෙනම් අර්ථ දැක්වීම අපිට පේනවා තත්පර 60ක් කියන්නේ මිනිත්තු තත්පර 60ක් කියන්නේ මිනිත්තු එකක් බව. එහෙනම් තත්පර 60 මම ආයෙ ලියන්න. තත්පර 60 කියන්නේ මිනිත්තු එකයි. හොඳයි. දෙවෙනි උදාහරණය. තත්පර 180. හොඳයි. දැන් මේ තත්පර 180 මිනිත්තු වලට හරවන්නයි ඕනේ. තත්පර මිනිත්තුන් අපි මිනිත්තු කොහොමද තත්පර කරේ? මිනිත්තු තත්පර කරේ 60න් ගුණ කරලා. ඒ වගේම එහෙනම් ආපස්සට තත්පර මිනිත්තු කරන්නේ 60න් බෙදලා. නැත්තම් මෙතන සම්බන්ධතාවය දිහා බැලුවොත් අපිට පේනවා මිනිත්තු එකක් කියන තත්පර 60. එහෙනම් මිනිත්තු තත්පර කරන්නේ 60න් ගුණ කරලා ආපස්සට තත්පර මිනිත්තු කරන්නේ 60න් බෙදලා. එහෙනම් මේ තත්පර මිනිත්තු කරන්න පුළුවන් අපිට මිනිත්තු කරන්න පුළුවන් 180 බෙදුවා නම් 60න්. එතකොට ලැබෙනවා මිනිත්තු 180 60න් බෙදුවාම 3යි. එහෙමනම් මිනිත්තු 3යි. හොඳයි. ඊළඟ උදාහරණය තත්පර 3600. මිනිත්තු බවට පත් කරන්නයි ඕනේ. මිනිත්තු බවට හරවන්නේ කොහොමද? එහෙනම් මේ 3600 බෙදන්න ඕනේ 60න්. මිනිත්තු හොඳයි. දැන් මේ 3600 60න් බෙදනකොට එකපාර ගන්න බැරි නම් ඕගලන්ට මෙහෙම බෙදලා බලන්න. 360ට 60 6යි. 60 6ක් 360යි ඉතුරු නෑ කීයක්වත්. මේ බිංදුව පල්ලෙහාටගෙන ඒකටත් බිංදුව. ඒතකොට 60යි. එහෙනම් මෙතන ලැබෙන්නේ මිනිත්තු 60යි කියලා. නැත්තම් මේක මෙහෙම හිතන්න පුළුවන්. 3600 60න් බෙදෙන එක 60 මෙහෙම යටට දාන්න පුළුවන් අපිට. දාලා මේ බිංදුවට බිංදුව කපලා දාලා දැන් 366න් බෙදුවා නම් හරි. 300ට 6 ඒවා අපිට හිතෙන් ගන්න පුළුවන් මිනිත් එන 60ක් තමයි ලැබෙන්නේ. එහෙනම් පිළිතුර මිනිත්තු 60යි. හොඳයි. අපි බලමු තුන්වෙනි නිදසුන. පහත එක් එක් කාලයේ මිනිත්තු සහ තත්පර වලින් දක්වන්න. පහත එක් එක් කාලයේ මිනිත්තු සහ තත්පර වලින් දක්වන්න. ඒකේ පළවෙනි උදාහරණය තත්පර 80. දැන් අපිට කියන්නේ මේ දෙන කාලය මේ දැන් තත්පර වලින් දීලා තියෙන්නේ. ඒක හරවන්න කියනවා මිනිත්තු සහ තත්පර වලට. එහෙනම් අපිට මෙහෙම කරන්න පුළුවන්. මේ තත්පර 80 අපි ලියනවා මෙන්න මේ විදියට. තත්පර 80 කියලා කියන්නේ තත්පර 60කුයි තවත් තත්පර 20කුයි. මම මේ 60 ඒවා තමයි වෙන් කරගත්තේ. මේ 80ෙන් මට 60ක් වෙන් කරගන්න පුළුවන්. එහෙම 60ක් වෙන් කරගන්නේ මොකද? දැන් මේ තත්පර 60 කියන එක මිනිත්තු වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. තත්පර 60ක් කියන්නේ මිනිත්තු එකක්. මිනිත්තු 1 එකතු කිරීම තත්පර 20. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ මිනිත්තු 1යි තත්පර 20යි. එහෙමනම් මේ තත්පර 80 කියන කාලය අපි මිනිත්තු සහ තත්පර වලින් ප්‍රකාශ කෙරුවා. දෙවෙනි උදාහරණය. තත්පර 135. මෙතනත් අපි කරන්නේ මෙතන තියෙන 60 ගොඩවල් ටික වෙන් කරගන්න ඕනේ. දැන් 135 ඇතුළේ තියෙන 60 දෙකක්. මොකද 60 දෙකක් 120යි. එහෙනම් 135 ඇතුළේ 60 දෙකක් තියෙනවා. එහෙනම් මේක අපිට වෙන් කරන්න පුළුවන් තත්පර 120කටයි තවත් තත්පර 15කටයි. 120යි 15යි 135යි. දැන් මේ තත්පර 120ක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මිනිත්තු දෙකක්. අපි කලින් තත්පර මිනිත්තු වලට පෙරලන එක කෙරුවා. ඔයගලන්ට උනා වෙනම හොයලා බලන්න පුළුවන්. තත්පර 120ක් කියන්නේ මිනිත්තු 2යි. තවත් තියෙනවා තත්පර 15ක්. අන්තිම උත්තරේ මිනිත්තු 2යි තත්පර 15යි. තුන්වෙනි නිදසුන. තත්පර 210. දැන් මේ තත්පර 210 ඇතුලේ 60 ඒවා තියෙනවා 3ක්. 60 ඒවා 3ක් කියන්නේ 180යි. එහෙනම් තත්පර 180 එකතු කිරීම තත්පර 30. තත්පර 180ක් කියලා කියන්නේ මිනිත්තු 3ක්. මොකද තත්පර 60ක් කියන්නේ 1 මිනිත්තුවක්. 180 60න් බෙදුවම 3යි. එහෙනම් තත්පර 180ක් කියන්නේ මිනිත්තු 3ක්. මිනිත්තු 3 එකතු කිරීම තත්පර 30
අන්තිම උත්තරේ මිනිත්තු 3යි තත්පර 30යි. හොඳයි. අපි මේ නිදසුන් දැන් 3ක් සාකච්ඡා කරා. මේ නිදසුන් 3 සාකච්ඡා කෙරුවේ මෙන්න මේ සම්බන්ධය අනුව. මිනිත්තු 1ක් කියන්නේ තත්පර 60 කියන සම්බන්ධයට අදාළව තමයි අපි මේ නිදසුන් කතා කෙරුවේ. දැන් බලමු අපි මේ වගේ කාලය අතර තියෙන කාලයේ ඒකක අතර තියෙන තවත් සම්බන්ධයක්. හොඳයි. මෙන්න එහෙමනම් තවත් සම්බන්ධයක් ඒ වගේ පැය එකක් සමාන වෙනවා මිනිත්තු 60කට. මිනිත්තු 60යි. පැය එකක් කියන්නේ මිනිත්තු 60. හොඳයි. මෙම ඒකක අතර සම්බන්ධයෙන් අපි නිදසුන් කීපයක් බලමු. මෙන්න පළවෙනි නිදසුන. පහත පැය වලින් දක්වා ඇති කාලයන් මිනිත්තු වලින් දක්වන්න. පළවෙනි උදාහරණය පැය 1. දැන් මේ පැය 1 කියන එක අපිට කියන්නේ මිනිත්තු වලින් දක්වන්න කියලා. පැය වලින් දෙන කාලයන්. හොඳයි. පැය 1. දැන් මේ අර්ථ දැක්වීමෙම පේනවා පැය එකක් කියන්නේ මිනිත්තු 60ක් බව. එහෙමනම් පැය 1 සමානයි මිනිත්තු වලින් කිව්වොත් මිනිත්තු 60යි. ඊළඟ කාලය පැය 2. හොඳයි. දැන් පැය 2. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේ පැය සහ මිනිත්තු අතර තියෙන සම්බන්ධය. ඔයගලන්ට පේනවා පැය එකක් කියන්නේ මිනිත්තු 60. එහෙනම් පැය වලින් මිනිත්තු පැත්තට යන්නේ කොහොමද? නැත්නම් එකෙන් 60 තියෙන පැත්තට යන්නේ කොහොමද? 60ෙන් ගුණ කරලා. එහෙනම් මේ පැය 2 මිනිත්තු බවට පත් කරන්න. මිනිත්තු බවට පත් කරන්නේ අපි 2 ගුණ කරනවා 60ෙන්. අර කලින් මිනිත්තු සහ තත්පර ගණන් වගේම තමයි මෙතන. මෙන්න මේ සම්බන්ධය අනුව අපිට හොයාගන්න පුළුවන් 60ෙන් ගුණ කරනවද 60ෙන් බෙදනවද කියලා. ඊළඟට එහෙමනම් මිනිත්තු දෙවරක් 60 120යි. එහෙමනම් පැය දෙකක් කියන්නේ මිනිත්තු වලින් කිව්වොත් 120යි. තුන්වෙනි උදාහරණය පැය 10. පැය 10. මේක මිනිත්තු බවට පත් කරන්නේ මිනිත්තු බවට පත් කරන්න අපි මේ 10 ගුණ කරනවා 60ෙන්. එහෙමනම් පැය මිනිත්තු කරන්නේ 60ෙන් ගුණ කරලා. මිනිත්තු 10 වරක් 60 කියන්නේ 600යි. හොඳයි. අපි බලමු තවත් නිදසුනක්. පහත මිනිත්තු වලින් දක්වා ඇති කාලයන් පැය වලින් දක්වන්න. අපි කලින් නිදසුනේ කරපු දෙයට ප්‍රතිවිරුද්ධ දේ දැන් කරන්න වෙන්නේ. කලින් අපි පැය මිනිත්තු කරා. දැන් කියන්නේ මිනිත්තු වලින් දීලා තියෙනවලු පැය වලට හරවන්න කියලා මේ කියන්නේ. පළවෙනි උදාහරණය මිනිත්තු 60. ඒකට උත්තරේ කෙලින්ම අපිට කියන්න පුළුවන් අර්ථ දැක්වීමෙන්ම. මොකද මිනිත්තු 60ක් කියන්නේ පැය එකක්. එකපාර උත්තරේ ලියන්න පුළුවන්. එහෙමනම් පැය 1යි. මිනිත්තු 60 කියලා කියන්නේ පැය 1යි. දෙවෙනි උදාහරණය මිනිත්තු 120. හොඳයි. දැන් මිනිත්තු 120 අපි පැය වලට හරවන්න ඕනේ. මේ මිනිත්තු සහ පැය අතර සම්බන්ධයේදී අපි බැලුවොත් අපිට පේනවා මේ 1 තියෙන පැත්තෙන් 60 තියෙන පැත්තට යන්නේ ඒ කියන්නේ පැය වලින් මිනිත්තු වලට යන්නේ 60ෙන් ගුණ කරලා. ඒ වගේම 60 තියෙන පැත්තෙන් 1 තියෙන පැත්තට එන්නේ. එහෙම නැත්නම් මිනිත්තු වලින් පැය වලට එන්නේ 60ෙන් බෙදලා. එහෙනම් මේ මිනිත්තු 120 අපි කොහොමද පැය වලට හරවන්නේ? අපි 60ෙන් බෙදනවා. එහෙනම් පැය වලින් දක්වන්න යන්නේ මේ 120 බෙදන්න ඕනේ 60ෙන්. 60ෙන්. එතකොට ලැබෙනවා පැය 2යි කියලා. පැය 2යි. හරි. මේ 120 60ෙන් බෙදීම මෙහෙමත් හිතන්න පුළුවන්. 120 උඩින් දාලා 60 යටින් දාන්න මේ බිඳුව කැපිලා යනවා. එතකොට උඩ 12 යට 6 ඉතුරුනේ. 12 6ෙන් බෙදුවාම උත්තරේ 2යි. මේ පිළිතුරු මේ විදිහට ගන්නත් පුළුවන්. හොඳයි. ඊළඟ උදාහරණේ මිනිත්තු 420. මිනිත්තු 420. එහෙමනම් මිනිත්තු පැය කරන්නේ දැන් අපි කතා කරුවා මිනිත්තු පැය කරන්නේ 60ෙන් බෙදලා. එහෙමනම් මේ 420 බෙදනවා 60ෙන්. පැය 420ට 60 හරියටම 7ක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් අවශ්‍ය නම් මේක දීර්ඝ බෙදීම වගේ බෙදන්න. නමුත් 60ෙන් ගුණ කරලා බලන්න වෙනවා අපිට. දැන් 420 මෙහෙම දාලා
60න් බෙදනකොට අපිට මේ 4ට 60ව නෑ 42 නැතිද එකපාර 420ටම කීයද කියලා කොහොමද හිතන්න වෙනවා. මේක කෙටියෙන් ගන්න පුළුවන් මෙහෙම 420 උඩට දාලා 60 යටින් ලිව්වොත් මේ බින්දුව කපලා දැම්මට පස්සේ පේනවා 42 6න් බෙදුවා නම් හරි 42ට 6 ඒවා 7යි. එහෙනම් උත්තරේ වෙන්නේ මෙතන පැය 7යි. ඊළඟ නිදසුන. පහත එක් කාලයේ පැය සහ මිනිත්තු වලින් දක්වන්න. ඒ යටතේ මුලින්ම දෙන උදාහරණය මිනිත්තු 70. හොඳයි. දැන් ඔයගලන්ට කියන්නේ මෙන්න මේ මිනිත්තු වලින් දීලා තියෙන කාලය පැය සහ මිනිත්තු වලින් දක්වන්න. අර අපි කලින් මිනිත්තු සහ තත්පර ගණන් වල කරා වගේ මෙතනත් අපි කරන්නේ මේ 70 ඇතුලේ තියෙන 60 ගොඩවල් අයින් කර ගන්නවා. එහෙනම් මිනිත්තු 70 අපිට ලියන්න පුළුවන් මිනිත්තු 60 එකතු කිරීම මිනිත්තු 10 කියලා. දැන් මිනිත්තු 60ක් කියන්නේ ඔයගොල්ලෝ දන්න පැය එකක්. එහෙමනම් පැය එක එකතු කිරීම මිනිත්තු 10. අන්තිම උත්තරේ වෙන්නේ පැය 1යි මිනිත්තු 10යි. දෙවෙනි උදාහරණය. මිනිත්තු 150. හොඳයි. දැන් මේ 150 ඇතුළේ තියෙන 60 ගොඩවල් වෙන් කර ගන්න ඕනේ. 150 ඇතුළේ 60 ඒවා දෙකක් තියෙනවා. 60 ඒවා දෙකක් කියන්නේ 120ක්. එහෙනම් මේක 150 අපිට කඩන්න පුළුවන් මෙහෙම මිනිත්තු 120කුයි තවත් මිනිත්තු 30කුයි කියලා. 120යි 30යි තමයි 150 වෙන්නේ. ඊළඟට මිනිත්තු 120ක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා පැය දෙකක්. අපි කලින් කතා කරා පළවෙනි නිදසුනේදී දෙවෙනි නිදසුනේදී අපි කතා කරා මිනිත්තු කොහොමද පැය කරන්නේ කියලා. පැය දෙකයි තව මිනිත්තු 30ක් තියෙනවා. එහෙනම් අන්තිම උත්තරේ වෙන්නේ පැය දෙකයි මිනිත්තු 30යි. හොඳයි. ඊළඟට අපි බලන්න යන්නේ දින සහ පැය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. දින එකක් කියන්නේ පැය 24ක්. ඒක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. දින එකක් කියන්නේ පැය 24ක්. හොඳයි. අපි බලමු මේ ඒකක අතර සම්බන්ධයෙන් නිදසුන් කිහිපයක්. පළවෙනි නිදසුන. පහත සඳහන් එක් කාලයේ පැය වලින් දක්වන්න. මුලින්ම දෙන්නේ දින 1. හොඳයි. දැන් මේ දින වලින් දෙන කාලය පැය වලට හරවන්නයි ඕනේ. එහෙනම් අර්ථ දැක්වීමෙන්ම පේනවා දින එකක් කියන්නේ පැය 24ක් බව. එහෙනම් මම ලියනවා දින 1 සමානයි පැය 24යි. මේක තමයි උත්තරේ. දෙවෙනිට දෙන කාලය දින 5. හොඳයි. දැන් මේ සම්බන්ධයෙන් පේනවා ඔයගලන්ට දින එකක් කියන්නේ පැය 24ක්. එහෙමනම් එක තියෙන පැත්තෙන් 24 තියෙන පැත්තට යන්නේ. එහෙම නැත්නම් දින වලින් පැය වලට යන්නේ 24න් ගුණ කරලා. එහෙමනම් දින පැය කරන්නේ කොහොමද 24න් ගුණ කරලා. එහෙනම් මේ දින පහ පැය වලට හරවන්නයි ඕනේ පැය. මොකද කරන්නේ මේ පහ ගුණ කරනවා 24න්. එතකොට පැය 24 පහෙන් ගුණ කරලා බලන්න ඕගොල්ලෝ 5 4 20යි බිඳුව දැම දෙකක් ඉතුරුයි. 5 4 2 10 2යි 12යි. එහෙමනම් පැය 120යි. පැය 120යි. හොඳයි. ඊළඟට දෙන කාලය දින 25. මේ දින 25 පැය වලට හරවන්නයි ඕනේ. එහෙමනම් කොහොමද දින පැය කරන්නේ? අපි දින ගාන 24න් ගුණ කරනවා. දින 25 අපි ගුණ කරනවා 24න්. 25 24න් ගුණ කළ බලන්න ලැබෙන පිළිතුර 600යි. එහෙමනම් දින 25ක් කියන්නේ පැය 600යි. හොඳයි. මෙන්න දෙවෙනි නිදසුන. පහත එක් කාලයේ දින වලින් දක්වන්න. පහත එක් කාලයේ දින වලින් දක්වන්න මුලින්ම දෙන්නේ එහෙනම් පැය 24. හොඳයි. දැන් පළවෙනි නිදසුනේ කරපු දෙයට ප්‍රතිවිරුද්ධ දේ තමයි කරන්න තියෙන්නේ. නිදසුනේ පළවෙනි නිදසුනේ අපි කෙරුවේ දින පැය කරන එක. දැන් පැය වලින් දීලා තිනවා දින වලට හරවන්න කියලායි කියන්නේ. අර්ථ දැක්වීමෙන්ම පේනවා පැය 24ක් කියන්නේ දින එකක් බව. එහෙනම් පැය 24 වෙනුවට අපි ලියනවා දින 1යි කියලා. හොඳයි. මම මේක නැවත ලියලම කරන්නම්. පැය 24ක් කියන්නේ දින එකක්. ඊළඟ නිදසුන. පැය 48. හොඳයි. දැන් මේ පැය අපි දින වලටයි හරවන්න ඕනේ. එහෙමනම් පැය 48.
දැන් ආයේ මේ සම්බන්ධය දිහා බැලුවොත් ඔයගලන්ට පේනවා දින පැය කරන්නේ 24න් ගුණ කරලා. එක තියෙන පැත්තෙන් 24 පැත්තට යන්නේ 24න් ගුණ කරලා. එහෙනම් දින පැය කරන්නේ 24න් ගුණ කරලා ඒ වගේම පැය දින කරන්නේ එහෙමනම් 24න් බෙදලා. ඒ කියන්නේ 24 තියෙන පැත්තෙන් එක තියෙන පැත්තට එන්නේ. එහෙම නැත්නම් පැය තියෙන පැත්තෙන් දිනවලට එන්නේ 24න් බෙදලා. හොඳයි. දැන් මෙතනත් එනම් පැය දින කරන්නයි තියෙන්නේ. දින කරන්නයි ඕනේ. එහෙනම් මෙන්න මේ 48 බෙදනවා 24න්. ඔගන්න පේනවා දින පැය කරද්දි 24න් ගුණ කරා. එහෙනම් පැය දින කරන්නේ 24න් බෙදලා. පිළිතුර වෙන්නේ දින 2යි. ඊළඟ නිදසුන. පැය 144. හොඳයි. දැන් එහෙනම් මේ පැය 144 දින බවට පත් කරන්නයි ඕනේ. පැය දින කරන්නේ කොහොමද? අපි දැන් කතා කරා පැය ගාන අපි බෙදනවා 24න් දින බවට පත් කරන්න. එතකොට දින. දැන් මේ 144 24න් බෙදුවොත් ඔයගොල්ලෝ බෙදලා බලන්න මේ දීර්ඝ බෙදීම කරොත් එහෙම අපි ලිව්වට එකට නෑ 24 ඒවා 14ට නෑ. ඒ නිසා 144ට එකපාර අපිට හිතන්න වෙනවා. ඔයගොල්ලෝ බැලුවොත් 24 ඒවා 6ක් හරියටම 144 6 වරක් 4 24යි දෙකක් ඉතුරුයි 6 වරක් 2 12යි 2යි 14යි. එහෙනම් 144 24න් බෙදුවොත් ලැබෙන්නේ 6. එහෙමනම් දින 6යි. හොඳයි. අපි බලමු තවත් නිදසුණක්. පහත සඳහන් කාලයන් දින සහ පැය වලින් දක්වන්න. එහෙමනම් මුලින්ම දෙනවා පැය 35. ඔයගලන්ට කියන්නේ මේ පැය 35 කියන කාලය දින සහ පැය වලින් දක්වන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා දිනක් කියන්නේ පැය 24ක්. ඒ නිසා මේ පැය 35 කියන කාලය අපි දින සහ පැය වලට හරවද්දී අපි බලනවා මේ 35 ඇතුලේ 24 ඒවා කීයක් තියෙනවද කියලා. එහෙනම් පැය 35 සමානයි. මේ 35 ඇතුලේ 24ක් අපිට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් පැය 35 ලියනවා. පැය 24 එකතු කිරීම තවත් පැය නම් 11ක් එන්න ඕනේ. 24යි 11යි තමයි 35 වෙන්නේ. ඊළඟ පියවරේ මේ පැය 24 ගැන දින එකක්. එහෙනම් පැය 24 වෙනුවට දානවා දින 1යි කියලා එකතු කිරීම පැය 11. අන්තිම උත්තරේ වෙන්නේ දින 1යි පැය 11යි. දැන් අපිට මේ කියන්නේ මේ දින කාලයේ දින සහ පැය වලින් දක්වන්න. එහෙනම් අපි දින සහ පැය වලින් දැක්කුවා. හොඳයි. ඊළඟ උදාහරණය. පැය 50. හොඳයි. දැන් මේ පැය 50 අපි දින සහ පැය වලට හරවන්න ඕනේ. දැන් අපි බලනවා එහෙනම් මේ 50 ඇතුලේ 24 ඒවා තියෙනවද කීයක් තියෙනවද කියලා. 50 ඇතුලේ තියෙනවා 24 ඒවා දෙකක්. 24 දෙකක් කියන්නේ 48යි. එහෙමනම් මේක අපිට ලියන්න පුළුවන් පැය 48 එකතු කිරීම පැය 2 කියලා. පැය 48ක් කියලා කියන්නේ එහෙමනම් දින දෙකක්. පැය 48ක් කියන්නේ දින දෙකක්. 48 24න් බෙදුවාම ලැබෙනවා. එහෙනම් මේක අපි ලියනවා දින 2 එකතු කිරීම පැය 2. එහෙමනම් පිළිතුර වෙන්නේ දින 2යි පැය 2යි. ඊළඟ උදාහරණය. පැය 178. හොඳයි. පැය 178. දැන් මේක හරවන්න ඕනේ දින සහ පැය වලට. එහෙමනම් අපි හිතන්න ඕනේ මේ 178 ඇතුලේ 24 ඒවා කීයක් තියෙනවද? ඒක අපිට එකපාර ගන්න බෑ බෙදලා තමයි බලන්න වෙන්නේ. 178 අපි බෙදලා බලනවා 24න් කීයක් තියෙනවද කියලා. 178ට ඔයගොල්ලෝ බැලුවොත් එකට නෑ 14 නෑ 178ට 24 වෙන්නේ 7ක්. එතකොට 24 ඒවා 7ක් අපි බැලුවොත් 4ක් 4 28යි දෙකක් ඉතුරුයි 4ක් 2 14යි 2යි 16 168යි. එහෙනම් 10ක් ඉතුරු වෙනවා. එහෙමනම් මෙතන පැය 178 කියන්නේ පැය 178 කියන්නේ පැය 168කුයි තවත් පැය 10කුයි. එතකොට මෙන්න මේ පැය 168ක් කියන්නේ 24 ඒවා 7ක්. එහෙනම් පැය 168ක් කියන්නේ දින වලින් කිව්වොත් දින 7ක්.
එකතු කිරීම පැය 10. එහෙනම් පිළිතුර වෙන්නේ දින 7යි පැය 10යි. මෙතන අපි බැලුවේ මෙන්න මේ 168 ඇතුලේ මෙතන අපි බැලුවේ මෙන්න මේ 178 ඇතුලේ 24 ඒවා කීයක් තියෙනවද? 178 ඇතුලේ 24 ඒවා තියෙන්නේ 7ක්. එතකොට 24 ඒවා 7ක් 168යි. එහෙනම් 178 අපි කැඩුවේ 168කටයි තවත් 10කටයි. ඒ විදිහට තමයි අපි පිළිතුර අරගත්තේ. හොඳයි. එහෙමනම් මේ දක්වා ඉගෙනගත්ත කරුණු වලින් ඔයගලන්ට පුළුවන් පෙළ පොතේ 4.3, 4.4, 4.5, 4.6 සහ 4.7 කියන අභ්‍යාස තනියෙන් උත්සාහ කරන්න. හොඳයි. දැන් මේ පාඩමේ අපිට තවත් ඉස්සරහට තව ඉගෙන ගන්න තියෙනවා කාලය පිළිබඳව. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ පාඩමේ ඉතුරු කොටස මම තවත් වීඩියෝ එකකින් ඉදිරියට සාකච්ඡා කරනවා. එහෙමනම් ආයුබෝවන්.